ගරු කතානායකතුමනි අද දින න්‍යාය පත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේගයේ නීතිඥ මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන 25කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඔබතුමාට දැනුවත් කළා තියෙනවා. ඉතින් මම ගහන්න කැමැති සභානායකතුමාගෙන් ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව අනුව සංශෝධන ගේනවද? අධිකරණයේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීලා තිබෙනවා වගන්ති 29ක් සඳහා වගන්ති 25ක් සඳහා සංශෝධන 29ක්. ඒ වගේම මම දැක්කා නඩු විභාගයේ අවස්ථාවේදී ආණ්ඩුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව විවිධ සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා දැන් මේ ඉදිරිපත් කරන ලද කෙටුම්පතට ප්‍රධාන වශයෙන් සංශෝධන වර්ග දෙකක් තිබෙනවා. එකක් ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද සංශෝධන, අනිත් එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙටුම්පත සැලකිලිට භාජනය කොට ඉදිරිපත් කොට තිබෙන සංශෝධන. ඒතර ගරු කතානායකතුමනි අපිට වැදගත් මේ සංශෝධනයන් අපි තුල දැන් අපි ගාව තිබෙනවා නම්. මොකද විවාදිත ඒක සාමාන්‍ය සංශෝධනයක් නෙමෙයි මේ පනතේ වගන්ති 25කට සංශෝධන 29ක්ද. තමුන්නාන්සේලාත් ගිහිල්ලා සංශෝධන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. ඔව් ඒ නිසා ගරු මේ අගමැතිතුමා දැන් අපි ගාව තියෙනවා නම් මේ විවාදය ආරම්භ කරනකොට වැදගත් වේවි. මොකද පනතේ සැලකිය යුතු ප්‍රමාණයක් සංශෝධන වලට භාජනය වෙලා තිබෙන නිසා ඒ කියන්නේ දැන් අපේ මේසෙ උඩ තියෙන පනත නෙමෙයි ඇත්තටම සම්මත වෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ සංශෝධන අපිට ඉතා ඉක්මනින් ලබා දෙනවා හොඳයි කියලා ගරු කතානායකතුමනි. ගරු මන්ත්‍රීතුමනි අපි ඒ ටික ඔබතුමන්ලාට අද දහවල් වෙනකොට ලබා දෙන්නම්. ඒත් එක්කම ඒ සියලු දේවල් අර ඩිටර්මිනේෂන් එකේ තියෙන ආකාරයටම තමයි සිද්ධ වෙන්නේ. අද දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ ගරු සභාවට මා ඉදිරිපත් කරන්නේ මහත් සතුටින්. මෙම නව කොළඹ වරාය නගරයේ ඉදිකිරීමේ ආරම්භ කරන ලද්දේ 2014 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා මාගේ ජනාධිපති දුර කාලයේදී බව ඔබතුමා දන්නවා. මෙම ඉදිකිරීම කටයුතු සඳහා මුල්ගල් තබන ලද්දේ මහජන චීනී ජනාධිපති සින් ජින්පින් මැතිතුමා සහ මා විසින් බවත් ඔබතුමා දන්නවා. මේ ආරම්භ කළ මෙම දවන්ත ව්‍යාපෘති ආදවන විට හෙක්ටයාර් 269කින් සමන්විත භූමියක් ශ්‍රී ලංකාවට එකතු කිරීමට සමත් වී ඇති බවත් අප සියලු දෙනාම දන්නවා. එම නව භූමිය 2019 අගෝස්තු මාස පසුගිය රජය විසින් කොළඹ දිස්ත්‍රික්කයට එකතු වන ලද අතර මේ වන විට කොළඹ වරාය නගරය ලෙස හැඳින්වීමකින් ශ්‍රී ලංකා ආර්ථිකයට දැවන්ත අවස්ථා රාශියක් එකතු කිරීමට අපට වටිනා අවස්ථාවක් උදා කර තිබෙනවා. අප රජය නිරන්තරයෙන් ජනතාවට සමන් දෙන රජයක් බව ඔබතුමා දන්නවා. ජනතාව අදහස් අප අගය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරනවා. මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සියලුම උපදෙස් සහ නියෝග දෙවන කියවීමේදී එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ජනතා අදහස් සහ අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධන එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි වරාය නගරයට විරුද්ධ නැහැ. අපි විශ්වාස කරනවා වරාය නගරය හරහා මේ රටේ ඉදිරි සංවර්ධනය පිම්ම පනින්න අපිට අවස්ථාවක් ලැබෙයි කියලා. මම ගරු අගමැතිතුමාට අහන්න කැමති එතුමාගෙන් දැන් ඔබතුමාලගේ ආර්ථික දැක්ම කුමක්ද? ඔබතුමාලා දිගින් දෙකටම කිව්වා අපි දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා නොයෙකුත් ආනයන සම්බාධක පිහිටවනවා. අපි ගිය ආණ්ඩුව කාලේ සිංගප්පූරුව සමග වෙළඳ කිවිසුමක් අත්සන් කරන්න ගිය අවස්ථාවේදී ඔබලා විපක්ෂයේදී කිව්වා මේක කරන්න එපා. මොකද සිංගප්පූරුවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා අපේ රැකියාව ගනි. යනාදී වශයෙන් බොහෝ වෙලාවට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න යනකොට අපි කිව්වා අපි RCEP එක සමග රීජනල් කෝපරේෂන් ෆෝ ඉකොනොමික් පාර්ට්නර්ෂිප් සමග සම්බන්ධ වෙන්න ඕනේ කලාපයක් හැටියට. ඒකට ඔබලා කිව්වා නෑ ඒකට විරුද්ධ වුණා. ඒකට විරුද්ධ වුණා. නමුත් දැන් ඔබලා මේ කරන මේ අද ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පත හරහා කිසිම සම්බාධකයක් නැතුව ඕනෑම විදේශිකයෙක්ට මේ රටේ මේ කලාපය ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඔබලා කියනවා නම් මේක මේ රටට එන්න බෑ කියලා
එහෙමනම් එතන පරස්පරයක් තියෙනවා. මොකද ඔබලා දිගින් දිගට කියන්නේ මේ නිර්මාණය කරන කලාපය මේ රටේ කොටසක් කියලා. ඒතකොට දැන් අගමැතිතුමා කිව්වා 75% රැකියා ශ්‍රී ලාංකිකයන්ට දෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම දෙන්න නීතිමය පදනමක් ඔබලා ඉදිරිපත් කරලා නැහැ. එහෙම පදනමක් ඉදිරිපත් කරනවා නම් මේ කෙටුම්පතට සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරන්න වෙනවා. නැතුව මේක මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභාගමේ කීම පමණක් හරියන්නේ නැහැ. මේකේ තියෙනවා එක කොන්දේසියක් මේ වරාය නගරය ඇතුලේ කවුරු හරි රෙජිස්ටර් වුණොත් ඒ රෙජිස්ටර් කරන්නේ අර මේ කොමිටුව ඒ කට්ටියට පුළුවන් ලංකාවේ ඕන තැනක අපි හිතමු ඔබතුමා දැන් ඡන්දය ඉල්ලන්නේ කුරුණෑගල ප්‍රදේශයෙන් ගරු අගමැතිතුමා ජොන්ස්ටන් ඇමතුමාගේ ප්‍රදේශයේ කොහේ හරි පුද්ගලයෙක් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් පටන් ගන්නවා. ජොයින්ට් වෙන්චර් එකක් පටන් අරගෙන අර තියෙන සියලු බදු නිදහස්, වැට් නිදහස්, ඉන්කම් ටැක්ස් නිදහස් පාවිච්චි කරලා කුරුණෑගල ආයතනයක් පටන් ගන්නවා. එතකොට එහෙම කරාම කුරුණෑගල දේශීය ව්‍යාපාරිකයා කොහොමද මේකේ තරග කරන්නේ? කුරුණෑගල දේශීය ව්‍යාපාරිකයට තරග කරන්න කිසිසේත්ම අවස්ථාවක් නැහැ. එක පැත්තකින්. අනිත් පැත්තෙන් we call it transfer pricing. Meaning that ඒ කියන්නේ මේ අගය වැඩි හරියක් තමන්ගේ හෙඩ්ක්වෝටර්ස් එකට බිල් කරනවා වරාය නගරේ අඩු හරියක් බිල් කරනවා කුරුණෑගල තමන්ගේ ජොයින්ට් වෙන්චර් එකට. ගෙනල්ලා ඒ ලාභය බදු නෙගවා මේ ලාභය භුක්ති විඳිනවා අර වැඩපිළිවෙල හරහා. So the proposed law will be amended, as I said earlier and as already mentioned by the Honourable Speaker, in accordance with what the Supreme Court has already stated. At the beginning itself, Honourable Speaker, we took that stance. We never said we are going to push through this legislation the way we have drafted it only. We are humble enough to admit that there may be certain instances where the expert knowledge of the Supreme Court will determine in the best way possible for our country and in the determination of the Constitution, they can give us the advice as to how this should be structured. So nobody must say that it was a kulugada pahara or some obnoxious term like that. It's nothing like that. It's a question of submitting the legislation, the intended legislation to the Supreme Court, Supreme Court giving the determination in accordance with their own mandate, which is given in the Constitution. And once that is given, we as the Parliament and as the government, we will respect that position of the Supreme Court and we will enact the law in accordance with what the Supreme Court has also given us the guidance. And that's what we would do tomorrow. චීන සමාගමක් ඩොලර් බිලියන් 1.4ක් වියදම් කරන ගරු කතානායකතුමා. මේ ඩොලර් බිලියන් 1.4ක් වියදම් කරනකොට ලංකාවේ අපි එක රුපියලක් අපේ රුපියලක් ඩොලරයකට හරවන්නෙත් නැහැ. එක අපේ රුපියලක් මේකට වියදම් කරන්නෙත් නැහැ. වියදම් නොකර තමයි මේ වරාය නගරයේ ගොඩනැගෙන්නේ ගරු කතානායකතුමා. ඒතර මේ වරාය නගරය ගොඩනැගෙනකොට දැනට වියදම් කරලා තියෙන ඩොලර් බිලියන 1.4ක්. අපි කියනවා මේ අපේ ආර්ථිකය ගොඩනගා ගන්න කරන වැඩපිළිවෙල. ගරු කතානායකතුමනි මේ ඩොලර් බිලියන් 1.4 වියදම් වෙනකොට කාට අතර දෙක ගියේ? ගරු කතානායකතුමනි. අද අපි විපක්ෂයෙන් අහන්න සිද්ධ වෙයි. මේ රටේ ඒ සම්බන්ධයෙන් ඒ වරාය නගරයේ ගොඩ කරනට අවශ්‍ය කරන කඩුගල් ටික කොහෙන්ද ගෙනාවේ? මේ අපේ රටේ. වැලි ටික කොහෙන්ද ගත්තේ? ඒකට අවශ්‍ය කරන සේවකයන් කම්කරුවෝ කොහෙන්ද ගත්තේ? ලොරි ටික කොහෙන්ද ගත්තේ? මේ ඩොලර් බිලියන 1.4 මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයට ශක්තියක් වුණා. එහෙමයි මේ වරාය නගරේ ගොඩ නැගුණේ. දැන් රෝහිත අබේගුණ මැතිතුමා කියනවා බිලියන 1.4ක් අපිට නිකන් හම්බුණා මේක ආයෝජනය කරා. නෑ මේ රටේ මෙතන ඉන්නවා චම්පික රණවක පාටලි චම්පික රණවක මැතිතුමා බිලියනයක් ඩොලර් අපි මාර්ගවලට විදුලියට වතුරට වියදම් කරලා තියෙනවා. එහෙනම් මේකේ ආයෝජනයේට අපේ මුදලුත් වෙන් කරලා තියෙනවා. එහෙනම් මේකේ මුදල් බලය මුදල් පාලනයේ පාර්ලිමේන්තුවට ආවේ යුතුයි. තමුන්නාන්සලා මොනවද කරන්නේ? මේකේ පාලනයේ පාර්ලිමේන්තුවෙන් පිටත අපි සාමාන්‍යයෙන් ඒකාබද්ධ අරමුදලට හැම මුදලක් මෙන්න ඕන. මේ වරායේ මුදල් එන්නේ
වරාය නගරේ මුදල් එන්නේ එක බද්ද අර මුදල්ට. එහෙනම් මේක මේ රටේ නීති දෙකක්. රටවල් දෙකක්. ජනාධිපති බලය ගත් එක රටක් එක නීතියක් කියලා. පනතට අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරලා තියෙන සංශෝධන සියල්ල කරාම මේ පනත සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණය කරලා තිබෙනවා. එහෙමනම් මේ පනතේ තියෙන සංකල්ප කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ. පටහැනි වෙලා තියෙන්නේ කෙටුම්පත් කර තිබුණු ආකාරය. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් වුණේ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඒ නිසා අද අපි ආණ්ඩුවක් විදිහට තීරණය කළා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ සියලුම සංශෝධන බාර ගන්න. ඒ නිසාම අපිට පුළුවන් වෙනවා සරල බෞතරයකින් මේ පනත සම්මත කරගන්න. Now this draft bill that was prepared by Honorable Harsha De Silva's committee was finally accepted by the Prime Minister, the current Prime Minister, and he appointed another committee under the chairmanship of Mr. Ferdinando, and they virtually adopted the draft we prepared. Now somebody at the President's Secretariat has totally changed it upside down. And that is why you had to finally face this situation in the Supreme Court. It's a serious embarrassment to the government. The Supreme Court has virtually given you a thorough slap on your face. So now you are saying, okay, we will now accept all what the Supreme Court says and amend it. But then, even with the amendments, this is virtually a child without limbs. It is a total convolution of the original bill. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පනතේ තියෙන වගන්ති 74 25කට 3/2ක් හෝ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා තියෙනවා. 25කට 3/2ක් ඕනේ. 9කට ජනමත විචාරණයකුත් ඕනේ කියලා තියෙන්නේ. මේ පනත විවස්ථාවට අනුකූල නැති නිසා. විවස්ථාවට අනුකූල නිසා. විවස්ථාවට විරුද්ධ නිසා. නමුත් පසුගිය සතියේ වෙනකම් පත්තරවල දැන්වීම් දාලා කිව්වේ මේක ඉතා හොඳයි. හොඳ ව්‍යාපෘතියක් කියලා. ඔව් හොඳ ව්‍යාපෘතියක්. නමුත් මේ පාලනය කරන ක්‍රමය තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආණ්ඩුව රුවන්වැලිසෑය ඉස්සරහ පිට 69 ලක්ෂයක් ඡන්ද දුන්නාට පස්සේ අපේ රටේ විවස්ථාව ආරක්ෂා කරනවා රට රැක ගන්නවා කියලා තමයි බලයට ආවේ. එහෙම බලය ඇවිල්ලා මෙවැනි පනතක් තුලින් පාර්ලිමේන්තුවෙන් දෙන්න පුළුවන් ද බලයක් මේ රටේ කොටසක් පාලනය කරන්න විදේශිකයන් මේ රටේ කොටසක් පාලනය කරන්න විදේශිකයන්ට දෙන්න අත උස්සන්න පුළුවන් ද മന്ത്രിවරුන්ට මේවා කොමිසමේ තියෙනවා. දැන් අද අගමැතිතුමා කිව්වා බහුතරයක් මේ කොමිසමේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් සභාපති ශ්‍රීලා බහුතරයක් කියන්නේ නම් බහුතරයක් කියන්නේ වැඩි කොටසක්. එහෙනම් යම්කිසි සුළු කොටසක් හරි ඉන්නවනේ අනිත් අය විදේශිකයෝ. ඒකින්ද තමයි මම කිව්වේ 20 වෙනි සංශෝධනය. 20 වෙනි සංශෝධනයේ ගේද්දි පාර්ලිමේන්තුවට පනතක් ගේද්දි ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තිබෙච්ච සති දෙකක කාලේ සතියකට අඩු කළා. ඇයි සතියට අඩු කළේ? එහෙම කරලා ජනවාරි අප්‍රේල් 8 වෙනිදා මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවා. 9 වෙනිදා එක දවසයි තියෙන්නේ. එදාට මේකට උසාවියට යන්න බෑ. 10 11 සෙනසුරාදා ඉරිදා 12 නිවාඩු දිනයක් බවට පත් කළා. 13 14 අවුරුදු 15 වෙනිදා විතරයි යන්න තිබුණේ. ඇයි ඒ සතියකට අඩු කරුවේ? ඒක තමයි මම කිව්වේ මේක දීර්ඝ කුමන්ත්‍රණයක් කියලා. ලෝකේ මෙවැනි දූපත් ඇති කිරීමේ ඉතිහාසයක් තියෙනවා. ලෝකේ මේ විදිහට හදපු කෘත්‍රිම දූපත් 10න් 7ක්ම තියෙන්නේ ආසියාවේ. මම විස්තර කරන්නේ නැහැ වෙලා යන නිසා. එකක් කන්සායි ගුවන්තොටුපළ ජපානය, හොංකොං දුවන්පොළවල හොංකොං වල දෙජිම දූපත ජපානය. සමහර ඒවා අවුරුදු 100කට කලින් පටන් ගත්ත ඒවා. මෙවැනි ඉතිහාසයක් තියෙනවා. මේ අපේ රටේ මේ පැත්තෙන් තියෙනවා සිංගප්පූරුව, මේ පැත්තෙන් තියෙනවා ඩුබායි. මේක තමයි ස්ට්‍රැටජික් ලොකේෂන් එක. ක්‍රමෝපායක මධ්‍යස්ථානයක්. අද මෙතන සංවර්ධනය කරනවා නම් අන්න එතනින් තමයි අපිට ගොඩ යෑමේ එක මාර්ගයක් තියෙන්නේ. මම කියන්නේ මේක සුරබි දෙනක් කියලා. සියලු දේ ගන්න පුළුවන්. හැබැයි මෙවැනි වැඩපිළිවෙලක් හෝ නැතුව කොහොමද අපි කොවිඩ් එකෙන් ගොඩ එන ගමන් මේ රටේ ආර්ථිකය සංවර්ධනය කළ යන්නේ? තරුණ තරුණියෝ 83000කට රැකියා නිර්මාණය වෙනවා. ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් එක පටන් ගන්නවා. ඔෆ්ෂෝර් බැංකින් පටන් ගන්නවා. ඔෆ්ෂෝර් කම්පනීස් පටන් ගන්නවා. එහෙම කරන්න නම් විශේෂ ආර්ථික කලාපයක් ඕනේ. ජේ.ආර් ජයවර්ධන මැතිතුමා 6න් 5ක් අරගෙන 78 ව්‍යවස්ථාවට කලින් 1978 අංක 4 කියන GCC ඇක්ට් එක ග්‍රේටර් කොලම්බෝ ඉකොනොමික් කමිෂන් ඇක්ට් එක ගෙනාවා. තිවිච්ච හදිස්සියට පාර්ලිමේන්තුව නෙවෙයි දා තිබුණේ ජාතික රාජ්‍ය සභාව. ජාතික රාජ්‍ය සභාවෙන් තමයි ඒක සම්මත කළේ. අන්න හදිස්සිය. ශ්‍රී ලංකාවේ අනික් කලාපයට එක නීතියක්, පෝත් සිටියට තව නීතියක් ගන්න තමයි මේ පරදාත ගෙනල්ලා තියෙන්නේ. බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි
රටේ නීතිය තමයි මෙහි ක්‍රියාත්මක වෙන්න වෙන කිසිම නීතියක් ඒක ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආයෝජන සම්බන්ධව විශේෂ නීති ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. මොකද ආයෝජන ඉක්මන් කිරීම සඳහා. ඒ වගේම මෙම කොමිෂන් සභාව හදන නීති නැත්තම් වුන් විවිධ රෙගුලාසි හදනවා නම් ඒ රෙගුලාසි අනිවාර්යෙන් අපේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා අපි ඉදිරි කටයුතු ටික ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ මුදල් පනත අපි පනතට 148 යටතේ මුදල් පාලනයට සම්පූර්ණයෙන්ම යටත් වෙලා තියෙනවා. ඒකට කිසි ගැටලුවක් නැහැ. ඒ වගේ විතරක් නෙමෙයි විගණනට සම්පූර්ණ යටත් වෙලා තියෙනවා. ඒ වගේම කියන්න කැමති වාණිජ ආරවුල් සම්බන්ධව ඇතිලා තියෙන වාතාවරණය තුල දිනපතා නඩු අහලා ඉවත ගන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා තියෙනවා. අද ලංකාවේ විශේෂ නඩු තියෙනවා දිනපතා අහලා ඉවර කරන ඒවා. ඒ වගේ විශේෂ අවස්ථාවක් මේකට ලබා දෙලා තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මේ වැඩපිළිවෙල තුල විශාල ආර්ථික ප්‍රගතියක් රට ඇතුළේ ඇති වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපි සෞභාග්‍ය දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ගාන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. කොළඹ වරාය නගරය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි කඩිනමින් හඳුන්වා දෙනවායි කියන කාරණාව. හැබැයි මේකේ විහිළුවට කාරණාව සමග ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේකම වෙනත් වචන වලින් තියෙනවා. ඒක සඳහන් වෙනවා විශේෂ ආර්ථික බලාපයක් නිර්මාණය කිරීම සඳහා අපි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර පනත සම්මත කරන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඒ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුකුමාර දිසානායක මහත්මයා ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙන මොහොතේදී වරාය නගරය කියන කාරණාව සඳහන් නොවුණා වුණත් එහිදී පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව ආයෝජකයන් දිරිමත් කිරීම සම්බන්ධව ආයෝජන සහ ව්‍යාපාර සිදු කිරීම සම්බන්ධව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. ඒක නිසා හැම පක්ෂයක්ම බලයේ ඉන්නකොට එකක් විපක්ෂයේ ඉන්නකොට එකක් තියෙන සාම්ප්‍රදායික චින්තනය තමයි මේ කාරණාවෙදි මතුවලා තියෙන්නේ. දුර්වලතාව වූයේ එහි කමිෂන් සභාවට පත් කරන සමාජිකයන් සම්බන්ධයෙන් නිර්ණායකයන් අවම වීම. ඒ සමාජිකයන් බහුතරයක් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවටත් සභාපතිතුමා ශ්‍රී ලාංකික විය යුතු බවටත් ඊයේ කැබිනට් මණ්ඩලයේ තීරණය කරනු ලැබීම ගැන අපි අපේ ප්‍රසාදය පළ කර සිටිනවා. ඊට අමතරව අනික් ගැටලුව වූයේ මේ කමිෂන් සභාවේ මුල්‍ය කටයුතු ජාත්‍යන්තර ගණකාධිකාරී ආයතනයකින් පරීක්ෂාවට ලක් කිරීම තුල විගණකාධිපතිතුමාගේ කාර්යභාරය කුමක්ද යන්න. දැන් මේ පනත් කෙටුම්පතෙන් අපේ විගණකාධිපතිතුමාගේ කාර්යභාරය ඉවත් කොට නැති නිසා එම ක්‍රියාවලියත් විගණකාධිපතිතුමාගේ නිරීක්ෂණය නැත්නම් සුපරීක්ෂාව යටතේ කෙරෙන බවට අධිකරණයෙන් ලැබී තිබෙන ඒ පැහැදිලි කිරීමත් එක්ක එම ගැටලුවත් අද වෙනකොට විසඳී තිබෙනවා. ඒ වගේම මේ පනත් කෙටුම්පතෙහි අපි දකිනවා ඊ타මත්ම නොසලකිල්ල නිසා ඇතැම් වගන්ති නිවැරදි ආකාරයකට ලියවී නොතිබුණු බව. මධ්‍යම පරිසර අධිකාරීන් වේවා නාගරික සංවර්ධන අධිකාරීන් වේවා අර අනුමැතියන් අවශ්‍ය වූ විට කමිෂන් සභාවට ඒ සඳහා ප්‍රමුඛතාව දී යුතුයි කියන අදහස මේ පනත් කෙටුම්පතේ සඳහන් වී තිබුණේ අනුමැතිය නොපමාව ලබා දීමට කටයුතු කළ හැකි බවට. එයත් ඊයේ කැබිනට් මණ්ඩලයේදී නිවැරදි කිරීමට තීරණය ගැනීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම සමාජිකයන් අවම 5 දෙනෙක් සහ උපරිම 7 දෙනෙක් සිටිය යුතු තැන ආදි වශයෙන් පත් කළ හැකි අවස්ථාවේදී ඝනපූර්ණය 5ක් ලෙස සඳහන් වීමත් ගැටලුකාරී විය හැකි බව අපේ අදහසයි. එයත් නිවැරදි විය යුතුයයි අපි අදහස් කරනවා. මෙම ව්‍යාපෘතියට විරෝධතාවයක් නෙමේ සමග ජන බලවේගයේ තියෙන්නේ. අපි අපේ යහපාලන ආණ්ඩුව කාලයේදී මේ ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වැය කරා. ඒ වගේම මේ ව්‍යාපෘතිය අපි සම්පූර්ණ වශයෙන් ගොඩබිමක් හැටියට ඒ මුහුද ගොඩ කරලා ඒ ගොඩබිමක් හැටියට හදලා ඉවර කරන්න අපිට හැකි වුණා. ඒ විතරක් නෙමෙයි මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මාර්ග පද්ධතිය ඒ වගේම විදුලිය මේ වගේ යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් අපේ රජය තුලින් සිදු කරා. නමුත් අපේ විරෝධතාවය තියෙන්නේ මේ පනත මේ ව්‍යාපෘතිය මෙම මූල්‍ය නගර පනත ක්‍රියාත්මක කරපු ආකාරයත් ඒ පනතේ යම් කාරණා පිළිබඳව අපි ඊට විරෝධතාවය ප්‍රකාශ කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව තිබ්බ අවස්ථාව අපිට 20 වන සංශෝධනයෙන් අහිමි වුණා. දින 14ක් තිබ්බ එක දින 7කට අඩු වුණා. ඒ දින 7කට අඩු වීමටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදීව අපිට ඒ තිබ්බ අවස්ථාව එක දිනයකට අඩු වුණා. මොකද ඒ සූක්ෂම ආකාරයෙන් ඒ පනත ඉදිරිපත් කරේ ඒ අවුරුදු නිමාඩුවත් එක්ක.